සුපින්වත් ඔබ සියලු දෙනාටම ප්‍රඥාවන්ත ජන සමාජයට ධර්ම සංනිවේදනය සිදු කරන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය අපි මෙලෙස ආරම්භ කරන්නේ. අද ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ මහබුද්ගමුව ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද දික් ඕවිට ධම්මකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ධර්ම දේශනාවේ අද සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ මුල්ලේරියාව නවනගරයේ මහබුද්ගමුවේ අංක 53/16 නිවසේහි පදිංචි දයාපාල අඹගහවත්ත මහතාත් එවැගේම චන්ද්‍රා මාලිනී අඹගහවත්ත මහත්මිය ප්‍රමුඛ සදැහැති පින්වත් පිරිස. ධර්ම ශ්‍රවණයට සියලු දෙනාම සූදානම්. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තත්තියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්තියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තත්තියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා. ධම්මස්සවන කාලු අයං බදන්තා. ධම්මස්සවන කාලු අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු
සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස සීල දස්සන සංපන්නං ධම්මට්ටං සච්චවාදිනං අත්තනෝ කම්ම කුබ්බානං තංජනෝ කුරුතේ පියංති ධර්ම ශ්‍රවණාබිලාසී සදහවත් පින්නතුනි, දැන් මේ සියලු දෙනාම ධර්ම ගෞරවයේ උපදවාගෙන තන්පත්ව බිම වාඩි වුණා. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා සීලවන්ත පිරිසක් බවට පත් වුණා. තුන් ලොවක් එළිය කළ ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ දෙවියන් මරුන් බඹුන් මිනිසුන් සහිත මේ ලෝකේ සියලුම සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තව මෙලව යහපත පරලොව අභිවෘද්ධිය උදෙසා දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ ඇතුළත් ගාථා පාඨයක් ශ්‍රවණය කරන්නට යෙදුණා. දැන් සූදානම බණ අහන්න. පින්නතුනි, අපේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක් දෙරණට තුන් ලෝකාග්‍ර ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ගෙනාපු දා පටන් ධර්ම දේශනා කරනකොට පූජනීය මහා සංඝරත්නයත් බණ අහනකොට ශ්‍රාවක සදහැවතුනුත් අනුගමනය කරපු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයක් දේශනා කරන්නට මත්තෙන්, ශ්‍රවණය කරන්නට මත්තෙන් මේ ධර්මයේ තියෙන වටිනාකම, වැදගත්කම, අගය පිළිබඳව යමක් දැනගෙන බණ අහන්න ඕනේ, යමක් කියලා බණ කියන්න ඕනේ. එහෙම නුනොත් මේවා සිරිතට පමණක් පත් වෙලා මේ ධර්මයෙන් ඵල ප්‍රයෝජන ගන්න අය අඩු වෙනවා. ඒ නිසා ධර්මයේ තියෙන වටිනාකම, වැදගත්කම යන්තම් හරි දැනගෙන අපි බණක් ඇහුවොත් ඒ ධර්මයේ තුලින් අපි කිසියම් ඵලක්, ප්‍රයෝජනයක්, අභිවෘද්ධියක් සලසා ගන්නවා. පින්නතුනි, ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ අපි අදහන, අපි ගරු කරන අපේ විමුක්තිදායක මාර්ගෝපදේශක බුදුරජාණන් වහන්සේ මෙලව පහළ වෙනකොට, මේ ලෝකේ ඉපදෙනකොට ඉන්දියාව කියලා කියන්නේ ආගම් විශාල ප්‍රමාණයකින් පිරිච්ච රටක්. එතකොට විශාල ආගම් ප්‍රමාණයක් තිබිච්ච සමාජයක තමයි අපේ බුදුහාමුදුරුවෝ මේ ලෝකයට පහළ වුණේ, උපන්නේ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ජන්මලාභය ලැබලා බුදුවරයෙක් බවට පත් වෙලා උන්වහන්සේ මේ ආගම් සමාජයට ඇතුල් වුණේ එදා ඉන්දියාවේ තිබිච්ච අනිත් ආගම් කර්තෘවරු විසින් දේශනා කරපු, පෙන්눔 කරපු විමුක්ති මාර්ගයට වඩා හාත්පසින්ම වෙනස් විමුක්ති මාර්ගයක් ඉදිරිපත් කරගෙනයි බුදුහාමුදුරුවෝ සමාජගත වුණේ. පින්නතුනි, එදා ಭಾರತೀಯ සමාජයේහි තිබිච්ච ආගම් පිළිබඳව බුදුහාමුදුරුවෝ බ්‍රහ්මජාල සූත්‍රයේදී ඉදිරිපත් කරනවා තමන් වහන්සේගේ ප්‍රඥාවට ඇතුල් වෙච්ච ආගම් 62ක් පිළිබඳව. ඊට අතිරේකව තව පොඩි පොඩි ආගම් විමුක්ති මාර්ග කොතෙකුත් තිබුණා. ඒ හැම එකක්ම පින්නතුනි පෙන්눔 කළේ මරණින් මතු ලෝකේ ලබන විමුක්තියක්. නමුත් අපේ බුදුහාමුදුරුවෝ එදා සමාජගත වෙලා සමාජයේ ඉදිරිපත් කළේ
මරණින් මතු ලෝකේ ලබන විමුක්තියක් නෙමෙයි. උන්වහන්සේ දේශනා කළේ මේ ලබා උපන් ජීවිතයේ තුලම ලද හැකි විමුක්ති මාර්ගයක් තමයි උන්වහන්සේ ඉදිරිපත් කළේ දේශනා කළේ. පින්වතුනි අපේ බුදුහාමුදුරුවෝ එදා ඉන්දියාවේ පහළ වෙනකොට බෞද්ධයෝ හිටියේ නෑ. දැන් තමයි ඉතින් මේ බෞද්ධයෝ ඉන්නේ. එදා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණේ මිනිස්සු වෙනුවෙන්. එදා උන්වහන්සේ බණ කිව්වේ ඉස්සරලාම පස්වග තවුසන්ට. ඒ තාපස ආගම ඔස්සේ විමුක්තිය පැතූ පිරිසකට. ඒ අය මේ බණ ඇහුවා. මේ මාර්ගය අහගත්තා. ඒ වගේම බලන්න බද්දවග්ගිය කුමාරවරු, තුම්බෑ ජටිලයෝ මේ ආදී වශයෙන් බලාගෙන යනකොට එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවේ අද වගේ බෞද්ධයෝ නෙමෙයි විවිධ ආගම් ඔස්සේ විමුක්තිය පැතූ අයයි. ඒ අයට ඕන කළේ මේ ලබා උපන් ජීවිතයේ විමුක්තියක් පසක් කර ගැනීම මිසක් මරණින් මතු ලෝකයක විමුක්තියක් නෙමෙයි. ඒක අද අපි වුණත් එහෙමනේ පින්නතුනි. අපි වුණත් බලාපොරොත්තු වෙන්නේ මේ ලබා උපන් ජීවිතයේ සැපවත් කරගන්න මිසක්කා මරණින් මතු ලෝකේ ලබන විමුක්තියක් සැපයක් නෙමෙයි අපි පතන්නේ. මේකෙදි සැනසෙල්ල ලබන්න බැරි වුණොත් තමයි මරණින් මතු ලෝකයේ සැනසෙල්ලක් අපි පතන්නේ. ඉතින් පින්නතුනි එදා බුදුහාමුදුරුවෝ දෙසූ මේ වටිනා කියන විමුක්ති මාර්ගයේ ඔස්සේ ගමන් කරලා මේ ඔස්සේ මෙලව සැනසෙල්ල උදා කරගත්ත අය අපමණව හිටියා. ඒ අය අපි හඳුන්වනවා සිව්වණක් පිරිස කියලා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වණක් පිරිසම පින්නතුනි බුදුහාමුදුරුවන්ගේ ධර්ම මාර්ගයේ ගමන් කළා මෙලව සැනසෙල්ල පතාගෙන. ඒ ඇත්තු මේ සැනසෙල්ල ලබාගෙන ඔහොම යනකොට පින්නතුනි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට බුදුරජාණන් වහන්සේ දෙසූ මේ සුවදායක සැනසිලිදායක විමුක්ති මාර්ගය පිරිනිවන් පාන්ට අපේ භික්ෂූන් වහන්සේලා බුද්ධ පුත්‍රයෝ ඉඩ දුන්නේ නැහැ පින්නතුනි. භික්ෂූන් වහන්සේලා මේවා කටපාඩම් කරගෙන රැකගත්ත ආරක්ෂා කරගත්තා. එහෙම රැකගෙන ආරක්ෂා කරගෙන මේවා තියාගෙන ඉන්නකොට පින්නතුනි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 236ක් ගත වෙච්ච තැන ඉන්දියාවේ පහළ වුණා ධර්මාශෝක කියලා අධිරාජයෙක්. මෙයා උපතින්ම ඡණ්ඩ පරුස සටන්කාමියෙක්. එතුමා ඉන්දියාවේ බලය අල්ලගන්නට විශාල විනාශකාරී දේවල් සිදු කළා. එතුමා විසින්ම ලියන ලද ගිරිලිපිවල දක්වලා තියෙනවා එතුමා තමන්ගේ සහෝදරවරු 99 දෙනෙක් මරාපු ආකාරය පිළිබඳව කාලිංග කියලා යුද්ධයක් කරලා එහිදී කරපු මිනිස් සංහාර පිළිබඳව මේ දේවල් කරලා තමයි එතුමා ඉන්දියාවේ අධිරාජ පදවියට පත් වුණේ. එහෙම වුණත් පින්නතුනි එතුමා අදහපු ආගමෙන් එතුමාට සැනසෙල්ලක් ලබා ගන්නට බැරි වුණා. මේ මහා අධිරාජ්‍යයක් ලබාගෙන ඒ තුලින් එතුමාට සැනසෙල්ලක් ලබා ගන්නට බැරි වුණා. අසහනෙන් පසු වෙනකොට හත් හැවිරිදි නිග්‍රෝධ හාමුදුරුවෝ දැකලා උන්වහන්සේගෙන් බණ පදයක් අහලා එතුමා මෙච්චර කාලයක් තමන් අසහනෙන් හිටපු ඒ ජීවිතය සහනදායක ජීවිතයක් බවට පත් කරගන්න එතුමාට හැකියකම ලැබුණා. එතුමා තමන් ගාව තිබ්බ දුෂ්ට ගති ගුණ අතහැරලා දාලා ඡණ්ඩ පරුස ගති අතහැරලා දාලා බුදුදහම වැළඳගෙන ධර්මාශෝක නමින් ඉතිහාසගත වුණා. මේ ධර්මාශෝක රජතුමා කල්පනා කරනවා පින්නතුනි මම අසහනෙන් දුකෙන් පසු වෙනකොට මට සැනසෙල්ල ළඟා කරලා දුන්නේ මේ බුදුහාමුදුරුවෝ දෙසූ ධර්මයයි. මම වගේම තවත් මේ ලෝකේ අසහනෙන් පෙළෙන අය ඉන්න පුළුවන්. මතු මත්තේ
ඇති වෙන්න පුළුවන්. ඒ හැමෝගෙම යහපත පිණිස මේ ධර්මය බෙදා හරින්න ඕනේ කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරලා මෙතුමා කලේ මොකද්ද? මොග්ගලී පුත්තතිස්ස කියලා එදා ශාසන බලධාරියෙක් හැටියට හිටපු උන්වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේ සමග සාකච්ඡා කරලා රටවල් 9කට ධර්ම දූතයෝ පිටත් කරලා යවුවා. ඒ යවන ලද ධර්ම දූතයින්ගෙන් පිරිසක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ පෙරටු කරගෙන අපේ ලංකාවට වැඩම කරන්නට යෙදුනේ. මිහිඳු මහරහතන් වහන්සේ පින්නතුනි බුදුහාමුදුරුවෝ දෙසූ ධර්මය රැගෙන මේ ලංකාවට ආවට පස්සේ ලංකාවේ හිටපු ඒ රාජ මහා මාත්‍යවරු ඒ වගේම රටවැසියෝ සියලු දෙනාම මේ ධර්මය වැළඳගත්තා. වැළඳගෙන පින්නතුනි මේ ධර්මයෙන් ඒ අය ඵල ප්‍රයෝජන ලැබුවා. මේ බුදුදහම පින්නතුනි මේ මිනිසුන්ට ක්‍රම දෙකකින් සෙත සලසනවා. ඒ තමයි අර්ථයෙන් සහ ධර්මයෙන්. අර්ථයෙන් සෙත සලසනවයි කියලා කිව්වේ මිනිසාගේ ආර්ථික සංවර්ධනය ඇති කරගන්නට බුදුදහම මඟ පෙන්වනවා. ඒ වගේම තමයි ධර්මයෙන් කියලා කිව්වේ අධ්‍යාත්මික ගුණධර්ම වගාවෙන් අභ්‍යන්තර පවිත්‍රතාවයේ පිණිසත් බුදුදහම මඟ පෙන්වනවා. අපේ එදා ඈත අතීතයේ හිටපු මුතුන් මිත්තෝ මේ අභ්‍යන්තර බාහිර එහෙමත් නැත්නම් ආර්ථිකයෙන් සහ අධ්‍යාත්මයෙන් දියුණු වෙච්ච ආකාරය පින්නතුනි මනෝරත පූර්ණිය කියලා මහා වංශ ටීකාව තියෙනවා. මේකේ ලස්සන කතා දෙකක් කියලා තියෙනවා. එක කතාවක් තමයි පින්නතුනි ඔය අනුරාධපුර යුගයේ උපාසක අම්ම කෙනෙකුට වී පැදුරක් වේලගන්න විදිහක් නැති වුණාලු. මොකද වී පැදුරක් වේලගන්නට නම් අවුව වැටෙන්න ඕන, අවු වැලි වැටෙන්න ඕන. නමුත් එදා ආකාශයෙන් යන රහතන් වහන්සේලාගේ හෙවණැලි නිරන්තරයෙන්ම වී පැදුරට වැටෙනවා. එතකොට වී ටික වේලා ගන්නට උපාසකම්මට බැරුව යනවා. ඒකෙන් කිව්වේ පින්නතුනි අනුරාධපුර යුගයේ අපේ ලංකාව රහතුන්ගෙන් නැත්තම් අධ්‍යාත්මය දියුණු කරගත්ත උතුමන්ගෙන් පිරීලා පැවතිච්ච බව. ඊළඟට කියනවා පොළොන්නර යුගයේ වෙනකොට අවුරුදු 16ක 17ක මෙනෙවියකට සර්වාභරණයෙන් සැරසිලා මණික් ගලක් අල්ල උඩ තියාගෙන රජ රට ඉඳලා රුහුණට තනියම ගිහිල්ලා කරදරයක් විපතක් නැතුව එන්න පුළුවන් කියලා පුළුවන්කම තිබුණයි කියලා කියනවා. එතකොට බලන්න එහෙමනම් එබඳු තත්වයක් ගොඩ නැගුණේ එදා එබඳු තත්වයක් අපේ රටේ පැවතුනේ එදා අපේ රටේ හිටපු මිනිස්සු බුදුහාමුදුරුවෝ දෙසූ ධර්මය ඇහුවා. ඒ වගේම හිතට ගත්තා. ඒ වගේම ධර්මයට අනුකූලව ජීවිත ගෙනිච්චා. බුදුදහමේ උගන්වන්නේ පින්නතුනි සුනාත ධාරේත චරාත. බණ අහන්න හිතට ගන්න ඒ ධර්මයට අනුකූලව ජීවිතේ සකස් කරගන්න. එතකොට වරදින්නේ නැහැ. නමුත් බලන්න පින්නතුනි අද අපේ රටේ හරියට බණ තියෙනවා. ඒ වුණාට අපේ රටේ අද සිද්ධ වෙන දේවල් දිහා බැලුවාම මේක ධර්මදීපයක්ද කියලා නිකන් ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා. එදා නම් පින්නතුනි යථාර්ථයෙන් අපේ රට ධර්මදීපයක් හැටියට පැවතුණා. ඉතින් එදා අපේ රට ඒ පැවතිච්චට සංකේත අදත් අපිට අනුරාධපුරයට පොළොන්නරුවට ගියාම හොඳට දැක ගන්නට පුළුවන් ශක්තිය තියෙනවා. ඉතින් එහෙමනම් පින්නතුනි එදා මිහිඳු හාමුදුරුවෝ ගෙනාපු බණම තමයි අපි අදත් මේ දේශනා කරන්නේ. මේක මේ බණේ වැරද්දක් නම් නෙමෙයි මන් දකින්න විදියට. මේවා ඇහුවට හිතට අරගෙන පිළිපැදීම තමයි මේ වගේ තියෙන අඩුපාඩුව. ඒ නිසා පින්නතුනි අදත් අපි බණ අහලා හිතට අරගෙන මේ ධර්මයට අනුකූලව ජීවිතේ සකස් කරගත්තොත්
ගොඩනගා ගත්තොත් අපිට අපේ ජීවිත ආලෝකමත් කරගන්නට පුළුවන් වෙනවාට කිසිම සැකයක් ඇත්තේ නැහැ. එහෙමනම් ඒ අදිතන ඇතුව මේ ධර්මය මෙතෙන් පටන් ශ්‍රවණය කරන්න පින්නතුනි. මා මේ ඇත්තන්ට මේ ධර්ම දේශනාව ආරම්භ කරනකොට මාතෘකාව හැටියට තබා ගත්තේ අපේ තියෙනවා බෞද්ධයාගේ අත්පොත තමයි ධම්මපදය. මේ ධම්මපදයේ 16 වෙනි වර්ගයේ තියෙනවා ප්‍රිය වර්ගය කියලා. ඉතින් මා ඒ ධම්මපදයේ ප්‍රිය වර්ගයේ 9 වෙනි ගාථාව තමයි මේ ඇත්තන්ට කෙටියෙන් හරි පැහැදිලි කරලා දෙන්නට කියලා මාතෘකාව හැටියට තබා ගත්තා. පින්වතුනි මා ඒ සඳහන් කරන්නට යෙදුන සීල දස්සන සම්පන්නං ධම්මට්ටං සච්ච වාදිනං අත්තනු කම්ම කුබ්බානං තංජනෝ කුරුතේ පියං. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ දේශනා කළේ කෙනෙකුට මේ ලෝකේ ජනප්‍රිය වෙන්න ඕන නම් ජනතාව අතර ප්‍රියමනාප කෙනෙක් වෙන්න ඕන නම් අන්නේ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය තමයි මේ ගාථාවේ සඳහන් කරලා තියෙන්නේ. පින්නතුනි හොඳට මතක තියාගන්න අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන මේ ධර්මයේහි තියෙනවා ලෞකික ලෝකෝත්තර කියලා පැති දෙකක්. උන්වහන්සේ දෙසූ ධර්මයෙන් අපිට මේ ලෞකික ජීවිතය අර්ථවත් කරගන්න සපවත් කරගන්නත් පුළුවන්. ඒක අපි ගැඹුරට බර කරගත්තොත් ලෝකෝත්තර සුවේ නැත්තම් නිවනින් සැනසෙල්ල ලබා ගැනීම පිණිසත් එක යොමු කරගන්න යොදා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මා බලාපොරොත්තු වෙන්නේ මේ ඇත්තන්ට ලෝකෝත්තර සුවය පිණිස මේ ධර්මය උපයෝගී කරන්නට නෙමෙයි මා බලාපොරොත්තු වෙන්නේ මේ ලබා උපන් ජීවිතය අර්ථවත් කරගන්නට සැපවත් කරගන්නට අදාළ වෙන පරිද්දෙන් මා මාතෘකා කරපු ගාථාවේ කරුණු ටික පැහැදිලි කරලා දෙන්නටයි. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ හැම සත්වයක්ම විශේෂයෙන් හැම මිනිස්සෙක්ම පින්නතුනි ජනප්‍රිය වෙන්න කැමති. ජනතාව අතර ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙන්න කැමති. ඒකට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. බලන්න මිනිස්සු ඇඳුමෙන් කොණ්ඩෙන් පළඳින ආභරණ වලින් ඊගාවට කතාවෙන් ක්‍රියාවෙන් මේ හැම පැත්තකින්ම තව කෙනෙකුට වඩා තමන් කැපී පෙනෙන කෙනෙක් වෙන්නට කැමති. සමාජයේ අතර තමන් කැපී පෙනෙන කෙනෙක් බවට පත් වෙන්න රුචිකත්වයක් දක්වනවා. මේක පින්නතුනි හොඳ මිනිස්සුත් එහෙමයි නරක මිනිස්සුත් එහෙමයි. ඒ කියන්නේ දැන් අපේ සමාජයේ ඉන්නවනේ හොඳ අය නරක අය කියලා කොටස් දෙකක්. ඔය දෙකෙන් නරක මිනිහා බලාපොරොත්තු වෙනවා නරක වැඩ කරලා Taman ජනප්‍රිය කෙනෙක් වෙන්න. ඒ වගේම හොඳ අය Tamanගේ හොඳ ක්‍රියා තුලින් ජනතාව අතර ප්‍රියමනාප කෙනෙක් වෙන්න අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා. දැන් ඕකට අලුත් වචනයක් පාවිච්චි කරනවානේ මේ තරු කියලා. බලන්න ක්‍රිකට් තරු, සිනමා තරු, ඊගාවට ගායන තරු, වාදන තරු මේ නොයෙක් තරුණේ අදට පාවිච්චි කරන්නේ. බලන්නකො ඉතින් රූපවාහිනියම බලනකොට මේ පුංචි ළමයාගේ පටන් নানা ප්‍රකාර අය ජනප්‍රියව කරවීමේ වැඩසටහන් තියෙනවා. ඒවට පොර කකාන ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒව දිහා බැලුවාම අපිට පැහැදිලිව පේනව නේද? ඉතින් මේ සමාජයේ හැම කෙනෙක්ම කවර පැත්තකින් හෝ ජනප්‍රිය කෙනෙක් වෙන්න කැමතියි. ඉතින් පින්නතුනි ඔය ජනප්‍රියතාවයේ උදෙසා මිනිස්සු වැඩ කරනකොට নানা ප්‍රකාර ක්‍රියාවල් වල යෙදෙනවා.
දැන් බලන්න ඡන්ද කාලේ ආපුවාම මේ පහුගිය කාලේ මනාප ඡන්ද ක්‍රමය කියලා එකක් තිබුණනේ. එතකොට එතෙන්දී අර ජනතාවගේ මනාපය කැමැත්ත ලබා ගැනීම සඳහා නානාවිද දේවල් ඉතින් ඔය අපේක්ෂකයෝ කළානේ. අපි දන්නවනේ කරනවනේ. ඒකෙන් අපිට පැහැදිලිව පේනවා පින්නතුනි හැම කෙනෙක්ම ජනතාව අතර ප්‍රියමනාප කෙනෙක් වීමේ ආසාව තියෙනවයි කියන එක. ඉතින් බුදුහාමුදුරුවෝ මේක හොඳට දැනගෙන හිටියා. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ගාථාවේදී ඉදිරිපත් කරනවා ඔබට ජන සමාජය තුල කැපී පෙනෙන ප්‍රියමනාප කෙනෙක් වෙන්න ඕන නම් ඔබ ගාව මෙන්න මේ ගතිගුණ ටික පුරුදු පුහුණු කරගන්න. සීල සම්පන්නං තං ජනෝ කුරුතේ පියං. සිල්වත් කෙනෙක් වෙන්න ඔබට පුළුවන් ප්‍රියමනාප කෙනෙක් වෙන්න. පින්නතුනි මේ සීලය කියන වචනේ තේරුම තමයි හීල හැදිච්ච සංවර කියන එකයි. එතකොට දුස්සීල කියන විරුද්ධ වචනේ තේරුම තමයි නැහැදිච්ච කියන එක. දැන් බලන්න මේ සීලය කියන එක බුදුහාමුදුරුවෝ විවිධ වර්ගවලින් ඉදිරිපත් කරලා තියෙනවා. අපේ බෞද්ධයෝ මේ සිල් වර්ග හොඳට දන්නවා. නමුත් මේ සීලය මොන මොන වර්ගවලට බෙදලා තිබුණත් සීලේ අභිමතාර්ථය තමයි පින්නතුනි කාය වාචානං සමෝදානං සීලං. කාය වචන දෙකේ සංවරතාවයයි සීලය කියලා කියන්නේ. දැන් බලන්න කය කියන එක අසංවරයි කියලා අපි කියන්නේ කොහොමද? සතුන් මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමේ වර්ධවා හැසිරෙනවා නම් ඒ කය අනුන්ට අයහපත පිණිස පවතින කයක්. ඊගාට බලන්න කට බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, පරුස වචන කියනවා නම්, හිස් වචන කියනවා නම් ඒ කට අනුන්ට අහිතකර පිණිස පවතින කටක්. එතකොට කවුරු හරි කෙනෙක් මේ කටින් වැරදි වැඩ කරනවා නම්, වැරදි වචන පිට කරනවා නම්, මේ කයින් වැරදි වැඩ කරනවා නම් ඒ ශරීරයෙන් කරන වැරදි වැඩ අනුන්ට අහිතකර පිණිස පවතිනවා නම්, කටින් පිට කරන වචන අනුන්ට අහිතකර පිණිස පවතිනවා නම් ඔහු පිළිකුල් සහගත පුද්ගලයෙක් වෙනවා මිස ඔහු ප්‍රියමනාප කෙනෙක් වෙන්නේ නැහැ. බලන්න කයින් කරන ක්‍රියා හොඳ නම්, කටින් පිට කරන වචන හොඳ නම් බලන්න මොනතරම් ජන සමාජය ඔහුට ප්‍රිය කරනවද කියලා. එතකොට කෙනෙකුගේ කතාව හොඳ නම්, ක්‍රියාව හොඳ නම් ඔහු ජනප්‍රියයි. ඔහු ජනප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජනප්‍රිය කෙනෙක් වෙන්නට නම් තමාගේ කතාව හොඳ වෙන්න ඕනේ, කටින් පිට කරන වචනේ හොඳ වෙන්න ඕනේ, ක්‍රියාව හොඳ වෙන්න ඕනේ, කයින් කරන වැඩ හොඳ වෙන්න ඕනේ. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දස්සන සම්පන්නං තං ජනෝ කුරුතේ පියං. ඒ කියන්නේ පින්නතුනි ඉලක්කයක් අරමුණක් ඇතුව කටයුතු කරන කෙනෙක් වෙන්නත් ඕනේ. දැන් බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඕනම කෙනෙක් අරමුණක් ඇතුව යන කෙනෙක් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ බලන්න එදා මෑනියෝ කියනවා අර කරපිටින් කැඳවගෙන ඇවිල්ලා ගොඩබිමක තිබ්බයින් පස්සේ මාතුපෝසක ජාතකයේදී පුතේ උඹ බුදු වෙනින් කියලා. ඉතින් මේ තරුණයා එදා අම්මා කියාපු ඒ වචනය හිතට අරගෙන ඒ බුදු බව කියන එක පසක් කර ගැනීම උදෙසා දවසක් දෙකක් අවුරුද්දක් දෙකක් නෙමෙයිනි සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් තමන්ගේ අරමුණ සඵල වෙන තුරු තමන් ඒ ක්‍රියාවෙහි යෙදුණා. ඉතින් බුදුහාමුදුරුවෝ අපට ඒ විදිහේ ආදර්ශමත් ශාස්ත්‍රූවරයෙක් හැටියට දේශනා කරන්නේ ඔබත් සමාජයේ පිළිගන්න කෙනෙක් වෙන්නට නම් ඔබත් අරමුණක් ඇතුව යන කෙනෙක් වෙන්න ඕන.
ඉලක්කයක් ඇතුව යන කෙනෙක් වෙන්න ඕනේ. දැන් බලන්න ඔය පහේ ශිෂ්‍යත්ව විභාගේ, අපසසා පෙළ විභාගේ, උසස් පෙළ විභාගේ එහෙම ඉහළින් සමත් වෙච්ච දරුවෝ කැඳවලා ඔය රූපවාහිනී එහෙම වැඩසටහන් වලට කැඳවලා අහනවා. ඔයා දැන් බලාපොරොත්තු වෙන්නේ මොකක් කරන්නද? ඉතින් කියනවා මං ඉංජිනේරුවෙක් වෙන්න කැමතියි, මං දොස්තර කෙනෙක් වෙන්න කැමතියි, ඊගාවට මං පරිපාලක කෙනෙක් වෙන්න කැමතියි මේ විදිහට කියනවා. දැන් බලන්න ඒ දරුවෝ ඉලක්කයක් තියාගෙන තමයි අධ්‍යාපනයේ යෙදෙන්නේ. එතකොට එහිදී නානාවිධ බාධක ප්‍රශ්න එනවා. ඒවා මැඩගෙන ඉදිරියට යන්න ඕන. ඒ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපිත් මේ සමාජයේ තුල අරමුණක් ඉලක්කයක් ඇතුව ඉදිරියට යන්න ඕනේ. එහෙම යනකොට ජනතාව ප්‍රිය කෙනෙක් බවට පත් කරගන්නවා. ජනප්‍රිය කෙනෙක් වෙන්න නම් අරමුණක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. සත්‍යවාදී නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට ධම්මට්ටං තංජනෝ කුරුතේ පියං. ඊළඟට ධර්මානුකූල ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්නත් ඕනේ. එහෙම වුණොත් ජනප්‍රිය කෙනෙක් වෙන්න පුළුවන්. පින්නතුණිය අපි හැම කෙනෙක්ම ජීවත් වීම සඳහා යමක් කරන්න ඕන. නමුත් බුදුදහමෙහි ජීවත් වීම උදෙසා කරන ක්‍රියා යහපත් ක්‍රියා බවට පත් වෙන්න ඕන. දැන් අපිට පේනවා මේ ජීවත් වෙන සමාජයේ අයහපත් ක්‍රියා තුලින් මිනිස්සු ධනෙ හම්බ කරන ක්‍රියා අපි දකිනවා. ඒ වගේම යහපත් ක්‍රියා කරලා ධනෙ හම්බ කරන ජීවනෝපාය ගෙනියන අය අපි දකිනවා. බුදුදහමේ උගන්වන්නේ සේදා වක්කිත්තේහි ධම්මේන ධම්මලද්දේහි භෝගේ සුකේති පීනේති. මේ කය විහිසවලා දාඩිය මුගුරු වගුරුවලා දැහැමි වෘත්තියක නිරත වෙලා යමක් උපයා සපයා ගනීද අන්න ඒ දේ තමයි පුද්ගලයාට සැපේ සතුට පිණිස පවතින්නේ කියන එක බුදුදහමේ උගන්වනවා. ඒ නැතුව හොරකම් කරලා මං කොල්ල කාලා වැරදි ක්‍රියාවල් වල යෙදිලා යමක් හම්බ කරගන්නවා නම් ඒක අධාර්මික ජීවනෝපායක් හැටියට තමයි බුදුදහමේ දක්වලා තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරලා දැහැමි ජීවනෝපායක් තෝරගන්න ඒක ඔබට ඔබේ යහපත පිණිස නැත්තම් ජනතාවගේ ප්‍රේමනාප බව ඇතිවීම පිණිස හේතු වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සත්‍යවාදීනං තංජනෝ කුරුතේ පියං. ඒ කියන්නේ පින්නතුනි ඇත්ත කතා කරන කෙනෙක් වෙන්න ඕන. එතකොට ජනතාව ප්‍රියමනාප කෙනෙක් බවට පත් කරගන්න. දැන් බලන්න පින්නතුනි අපි දන්නවනේ අර රාහුල පුංචි හාමුදුරුවෝ. ඉතින් ওই රාහුල පුංචි හාමුදුරුවෝ එදා 7 හැවිරිදි වයසේනේ ඉතින් මේ මහාන වුණේ. මේ පුංචි රාහුල කුමාරයෝ මේ හාමුදුරුවරුන්ගේ කුටිවලට යනවා. කොලොප්පම් කරනවා. දඟලන වයසනේ. ඊළඟට හරියට බොරු කියනවා. දැන් මේ පුංචි රාහුල පුංචි පුතා හාමුදුරුවන්ට ගහන්න විදියකුත් නැහැ අනිත් හාමුදුරුවන්ට, බනින්න විදියකුත් නැහැ අනිත් හාමුදුරුවන්ට. මොකද බුදුහාමුදුරනේ පුතානේ. ඉතින් දැන් ඒ හාමුදුරුවන්ට මේ පුංචි රාහුල පොඩි හාමුදුරුවෝ කරන දේවල් ඉවසීමෙන් දරාගෙන ඉන්න සිද්ධ වුණා. එහෙම ටික කාලයක් ඉන්නකොට මේක දරාගන්න බැරි තරමටපත් වුණා. පස්සේ හාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරන්ට කිව්වා අනේ ස්වාමීනි මේ රාහුල පුංචි හාමුදුරුවෝ අපිට හරියට කරදර කරනවා, අපිට හරියට බොරු කියනවා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ රාහුල පොඩි හාමුදුරුවෝ කැඳවලා කිව්වා රාහුල මේ භික්ෂුන් වහන්සේලාගේ කාමර වලට යන්න එපා. දැන් මේ රාහුල පුංචි හාමුදුරුවෝ කර වැඩි වැසිකිළියට රිංගුවා. දැන් මෙයාට යන්න තැනක් හැටියට තිබුණේ වැසිකිළිය විතරයි. දැන් රාහුල පොඩි හාමුදුරුවෝ වැසිකිළියට වෙලා දොර වහගෙන දැන් ඇතුලේ ඉන්නවා. මේ ඉන්නකොට බුදුහාමුදුරුවන්ට වැසිකිළියට යන්න ඕන කළා. බුදුහාමුදුරුවෝ වැසිකිළියට වඩිනකොට දොර වහලා. සද්දයක් නැහැ. බුදුහාමුදුරුවෝ අහුවා කවුද වැසිකිළියේ කියලා.
එතකොට කියනවා මම රාහුල මොකද කරන්නේ? එතකොට කියනවා මට යන්න එන්න තැනක් නැහැ. මට තියෙන්නේ මේ වැසිකිළියේ විතරයි ඉන්න තියෙන්නේ කියලා. පස්සේ බුදුහාමුදුරුවෝ රාහුල පොඩි හාමුදුරුවෝ කැඳවලා දායක මහත්තුරු රැස් කරලා කිව්වා මේ පොඩි හාමුදුරුවන්ට කුටියක් හදලා දෙන්න කියලා. දායක මහත්තුරු රාහුල පොඩි හාමුදුරුවන්ට කුටියක් හදලා දුන්නා. පින්නතුනි අපේ බුදුහාමුදුරුවන්ට අපි කියනවනේ බුදු මෑණියෝ කියලා. ඒ වගේම අපි කියනවා බුදු පියාණෝ කියලා. බුදුහාමුදුරුවෝ අපිට මවක් පියෙක්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට ගෝල පිරිසට මවක් පියෙක් වගේ කටයුතු කළා. බුදුහාමුදුරුවන්ගේ සිරිතක් තිබුණා. සෑම මාස 6කට සැරයක් විහාරචාරිකාවේ යනවයි කියලා තමන්ගේ ගෝල බාලයන්ගේ සැප දුක් බලන්ට බුදුහාමුදුරුවෝ වඩිනවා. ඔය වඩිනකොට එක දවසක් රාහුල පොඩි හාමුදුරුවෝ ඉන්න තැනට වැඩියා. අනේ පින්නතුනි අද වගේ ආන වාහන වලින් නෙමෙයිනේ වඩින්නේ. පයින් යන්නේ. ඉතින් ඒ පයින් වඩිනකොට දූවිලි ඊගාවට ඉතින් දාඩිය තියනනේ. දැන් රාහුල පුංචි හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට දෙපය සෝදාගන්න දාඩිය හොදාගන්න වතුර සෙම්බුවක් දුන්නා. බුදුහාමුදුරුවෝ මේ වතුර සෙම්බුව අරගෙන මූණ අතකට සෝදාගෙන රාහුල පොඩි හාමුදුරුවෝ ළඟට කතා කළා. රාහුල මෙහෙන්නකෝ බලන්නකෝ මේ සෙම්බුව දිහා. ඔයා මට මේක වතුර පිරිච්ච සෙම්බුවක් දුන්නේ. දැන් මේකේ වතුර නැහැ. රාහුල මතක තියාගන්න බොරු කියන අයත් හරියට මේ හිස් සෙම්බුව වගේ. හිස් පුරුෂයෙක්. ඇත්ත කියන කෙනා ඔයා මට මුලින් දීපු පිරිච්ච වතුර සෙම්බුව වගේ. එතකොට බලන්න ඇත්ත කතා කරන අය පිරිච්ච මිනිස්සු. බොරු කියන අය හිස් පුරුෂයෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ බොරු කියන අය මේ සමාජයේ ගෞරවයට ප්‍රශංසාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා නෙමෙයි ඔය නිති පන්සිල් වලටත් තියෙනවනේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියයි බොරු කියන්නේ නැහැ කියලා. බොරුව සමාජයේ විපත්තියක්. බොරු කියන අය සමාජයේ පිළිගන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා සත්‍යවාදීනං තංජනෝ කුරුතේ පියං ඇත්ත කියන්න ඔබ ජනතාව අතර ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා කියලා. බොරු කිව්වොත් සමාජයේ ප්‍රියමනාප කෙනෙක් බවට පත් කරගන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ සමාජයේ ජනප්‍රිය කෙනෙක් වෙන්න කැමති නම් ඒ කෙනා ඊළඟට කළ යුත්තේ මොකද්ද? අත්තනෝ කම්ම කුබ්බානං තංජනෝ කුරුතේ පියං. තමා වෙත පැවරෙන කාර්ය හරියට ඉෂ්ට කරන්න ඕන. බලන්න පින්නතුනි බුදුහාමුදුරුවෝ සිගාලෝවාද සූත්‍රයේදී මේ මුළු මහත් සමාජයේම ජීවත් වෙන අය කොටස් 6කට වර්ග කළා. ඊළඟට මේ කොටස් 6 එක කොටසකට දෙක බැගින් 12 කොටසකට වෙන් කළා. එහිදී බුදුහාමුදුරුවෝ නැගෙනහිර දිසාවට දරුවෝයි දෙමව්පියෝයි වෙන් කරනවා. දකුණු දිසාවට ගුරුවරු ශිෂ්‍යයෝ වෙන් කරනවා. ඊගාට බටහිර දිසාවට ස්වාමි පුරුෂයයි භාර්යාවයි වෙන් කරනවා. උතුරට යාළුවෝ මිත්‍රයෝ, ඉහළට මහාන බමුණෝයි දායකයෝයි, යටට ස්වාමියෝයි සේවකයෝයි. මතක තියාගන්න පින්නතුනි. මේ බුදුහාමුදුරුවෝ සිගාලෝවාද සූත්‍රයේදී වෙන් කරපු මේ ගොඩවල් 6ට අපි වැටෙනවා හැම කෙනෙක්ම. මේ ගොඩවල් 6ටම අපි වැටෙනවා. වර එක අපි මවක් පියෙක් වෙන්න පුළුවන්, වර එක අපි දරුවෙක් වෙන්න පුළුවන්. එතකොට වර එක අපි දරුවෙක් වෙනවා, වර එක අපි මවෙක් පියෙක් වෙනවා. වර එක අපි ගුරුවරයෙක් වෙනවා, වර එක අපි ශිෂ්‍යයෙක් වෙනවා. වර එක අපි අඹුවක් වෙනවා, වර එක අපි ස්වාමියෙක් වෙනවා. ඊගාවට වර එක අපි ස්වාමියෙක් වෙනවා, වර එක අපි සේවකයෙක් වෙනවා. වර එක අපි යාළුවෙක් වෙනවා,
අපි මිත්‍රයෙක් වෙනවා. එතකොට වර එක අපි පූජකයෙක් වෙනවා. ඊගාවට අපි දායකයෙක් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි ඒ தത്വයට පත් වෙනකොට අපි ඒ වෙලාවට අපෙන් ඉටු විය යුතුකම් කොටස් ටික වගකීම් ටික අපි ඉෂ්ට කරන්න ඕනේ. එතකොට ඒ අපේ වෙත පැවරෙන වගකීම යුතුකම අපි හරියට ඉෂ්ට සිද්ධ කරනවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා ජනතාව අතර අපි ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙන්නට. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්눔 කරනවා දේශනා කරනවා මේ වගකීම් යුතුයකම් කියන දෙය අපි හරියට ඉෂ්ට සිද්ධ කරනකොට අපි ජනතාව අතර ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා මෙතනදී තමා වෙත පැවරෙන වගකීම යුතුයකම ඉෂ්ට සිද්ධ කරන්නට ඕනෑය කියන එක. ඒ අනුව අද මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන මුල්ලේරියාව නවනගරේ මහබුද්ගමුව අංක 53 16 නිවසේ පදිංචි දයාපාල අඹගහවත්ත මහත්මයාත් චන්ද්‍රා මාලනී අඹගහවත්ත මහත්මියත් මේ දෙපළ මේ ධර්මදේශනාවේ දායකත්වයේ ලබාගෙන බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂා කරන්නේ තමා වෙත පැවරෙන වගකීමක් යුතුයකමක් ඉෂ්ට සිද්ධ කිරීමයි. ඒ වගකීම යුතුයකම තමයි තමන්ගේ මියගිය අම්මා තාත්තා වෙනුවෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන අම්මා තාත්තට පුණ්‍යානුමෝදනා කිරීම. මම මෙහිදී අපේ බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ වෙච්ච සිදුවීම් උදාහරණයට ගන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. පින්නුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා අම්මලා තාත්තලා තමන්ගේ වගකීම යුතුයකම නිසි විදිහට ඉෂ්ට කරනවා. ඉෂ්ට කරන්න ඕන. දැන් ඔබ දෙපළට හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් ඥානයක් බුද්ධියක් ඒ අම්මා තාත්තා දෙන්න ලබා දුන්නා. වැරදි වලින් ඈත් කළා, හරි දෙයට යොමු කළා, ශිල්ප ශාස්ත්‍ර ඉගැන්නුවා, සමාජගත කළා. දැන් ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙමව්පියෝ ඉන්න කාලේ හොඳට සලකන්න ඕන. මේ ආරාධනාව කරන්න මහත්මා මා මුණ ගැහෙන්න පැමිණි වෙලාවේ මහත්මයි නෝනා මහත්මියයි දෙනතේ පිරුණු කඳුළු වලින් යුක්තව තමයි මට මේ ආරාධනාව කළේ. හාමුදුරුවනේ අපේ අම්මලා තාත්තලා ඉන්න කාලේ අපි අපේ වගකීම් ටික හරියට ඉෂ්ට කළයි කියලා සන්තෝෂයටපත් වුණා. හැබැයි එක තැනකදී කිව්වා මම යුතුයකම් ඉෂ්ට කරන්න ශක්ති සම්පන්න කෙනෙක් වෙනකොට මගේ තාත්තා අභාවයටපත් වුණා. නමුත් හාමුදුරුවනේ මම මගේ අම්මා බුදුහාමුදුරුවෝ උපන් තැන බුදු වෙච්ච තැන ධර්ම දේශනා කරපු තැන පිරිනිවන් පාපු තැන බෞද්ධයෙක් දැක සංවේග කටයුතු ස්ථාන 4 අම්මට පෙන්නන්ට මං අම්මා අරගෙන දඹදිව ගියා. දඹදිව ගිහිල්ලා එදා අද වගේ සංචාරක වැඩපිළිවෙළවල් තිබුණේ නැහැ. අම්මත් එකතු කරගෙන ගිහිල්ලා රික්ෂෝවක් අරගෙන ඒ තැන්වලට අම්මා අසනීපෙන් පසු වෙද්දි වයෝ වෘද්ධත්වයෙන් ඉඳද්දි හැරමිටියත් අරගෙන ඊළඟට අම්මා ඒ විදිහට ඒ තැන් හැම එකට එකතු කරගෙන ගිහිල්ලා අම්මට එව්වා වැඳ පුදා ගන්න මං අවස්ථාව සැලසුවයි කියලා සිහිපත් කළා. ඒ තාත්තට සලකන්න පුළුවන් ආකාරයට සලකුවයි කිව්වා. නෝනා මහත්මියත් ඒ ආකාරමයි. එහෙමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපිට අම්මා තාත්තා බ්‍රහ්මයෙක් කියලා කිව්වේ. අම්මා තාත්තා gedara බුදුන් කිව්වේ
වෙන දෙයක් නිසා නෙමෙයි. ඒ විදිහට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණධර්ම ඇතුව අපිට යහමඟ පෙන්වපු නිසායි. ඉතින් අපි ඒ දෙමව්පියන්ගෙන් උපකාර ලබාගෙන ඒ දෙමව්පියන්ගෙන් අපි net පාදගෙන අපි දෙමව්පියන්ට නොසලකා හරිනවා නම් ඒක ගුණමකුකමක්. පින්නතුනි අද අපේ හුඟක් අම්මලා තාත්තලා අවසාන භාගයේදී හරිම දුක්ඛිත තත්වයන්ට පත් වෙනවා. සංවේග ජනක සිද්ධි අපිට කොතෙකුත් අහන්න දකින්න ලැබෙනවා. ඒව දිහා බැලුවහම හරිම කනගාටු හිතෙනවා. හැබැයි දෙමව්පියන්ට පිළිසරණක් නොවි පිහිටක් නොවි යම් දරුවෙක් සතුටක් ලබනවා නම් මා හිතන්නේ ඒක බොහොම තාවකාලික එකක්. බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රයේදී දේශනා කළේ මාතා පිතු උපට්ඨානං අම්මා තාත්තා දෙන්නට සලකවපුවාම ඒක අභිවෘද්ධියට දියුණුවට මගක් කියන එක. මා හිතන හැටියට අද මේ දෙපළ හරිම සතුටෙන් මේ සැදෑ සමයේ ගත කරන දෙපළක්. මොකද ඒ විදිහේ සතුටෙන් සන්තෝෂයෙන් ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේ අම්මා තාත්තා වෙනුවෙන් තමන්ගේ වගකීම් ටික ඉෂ්ට කළා. මෙව්වා දැන් මේ දෙපළත් මවක් පියෙක් වෙලා. දැන් මේ දරුවෝ දකිනවා. දරුවෝ දැක්කා. අපේ අම්මා අපේ තාත්තා ඒගොල්ලන්නේ අම්මට සැලකුවේ කොහොමද තාත්තට සැලකුවේ කොහොමද මේ දේවල් දැක්කා කියන කතා ඇහුවා. ඒ අනුව මේ දරුවොත් ඒ ගුණ ධර්ම ප්‍රගුණ කරගෙන දැන් මේ අම්මා තාත්තා සතුටින් සන්තෝෂයෙන් මෙලව ජීවිතය ගෙවනවා. ඇත්ත වශයෙන්ම පින්නතුනි මා හිතන විදිහට අපිට අපේ දෙමව්පියන්ට අපි සැලකුවයි කියලා අපිට හිතලා සන්තෝෂ වෙන්නට පුළුවන් නම් ඒක තරම් සැපයක් වෙන ඇත්තේ නැහැ කියලා මා හිතනවා පින්නතුනි. මොකද අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙමව්පියන්ට නොසලකා හැරියොත් ඒක පිරිහීමේ ගතියක් කියන එකයි. ඉතින් එහෙමනම් මේ මහත්මාට නෝනා මහත්මියට සතුටු වෙන්න පුළුවන් ඉන්නකොට හොඳට සැලකුවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ අත්තච්චපන පේතානං කාලකතානං දක්ඛිනං අනුපදස්සාමි. මරුණයින් පස්සේ අම්මා තාත්තා වෙනුවෙන් පින් දහම් කරලා පින් දෙන්න ඕනේ කියලා. මේ අම්මා තාත්තා වෙනුවෙන් කරන පළවෙනි පින්කම නෙමෙයි. අම්මා තාත්තා වෙනුවෙන් විශාල පින්කම් සමුදායක් අප විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙනත් අවට වේර විහාරස්ථාන කේන්ද්‍ර කරගෙනත් සිද්ධ කරනවා. වාර්ෂිකව ගෙදර දම්පැන් පූජා කරනවා. ඒ හැම එකකින්ම ලැබෙන පින් ඒ අම්මා තාත්තට අනුමෝදන් කරනවා. මහත්මාත් නෝනා මහත්මියත් ඒ යුතුයකම් ඉෂ්ට සිද්ධ කරමින්. ඒ අනුව කල්පනා කරලා බලනකොට අද දවසේ මේ ධර්ම දේශනාව පවත්වලා මුඛ්‍ය පරමාර්ථය අභිලාෂයේ හැටියට තබා ගත්තේ අභාවයට පත්වන්නට යෙදුන දයාපාල අඹගහවත්ත මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් වන ඇඩ්වින් අඹගහවත්ත ඒ වගේම උඩුවරගේ දෝන සිසිලියා උඩුවරගේ ඒ අම්මා තාත්තා දෙපළටත් ඒ වගේම රිචඩ් ගුණවර්ධන විජය කුමාර ගුණවර්ධන සෝමාවතී ලොකු හිටියගේ ආදි කොට ඇති නෝනා මහත්මියගේ දෙමව්පියන්ටත් පින් අනුමෝදන් කිරීම එපමණක් නොව මේ අය බලාපොරොත්තු වෙනවා රට දැය සමය වෙනුවෙන් දිවි පුදලා පරලෝසපත් වන්නට යෙදුන රණවිරුවන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා අපේක්ෂා කරනවා. එහෙමනම් පින්නතුනි ඒ දයාපාල අඹගහවත්ත මහත්මයාගේ චන්ද්‍රා මාලනී අඹගහවත්ත මහත්මියගේ ඒ මියගිය දෙමව්පියන්ටත් ඒ වගේම අපට නිදහසේ ජීවත් වෙන්නට මඟ සලසා දුන් පරලෝසපත් වුණු ඒ රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. අපේ නමින් පරලෝසපත් වෙලා පින් බලාපොරොත්තු වන කවුරු හරි ඉන්නවා නම් ඒ අයටත් මේ පින් ලැබේවා. ඒ සියල්ලෝම මේ පින් බෙලෙන් උතුම් වූ අමා මහ නිවනින් සැනසීම ළඟා කරගනිත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම මේ ඇත්තන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා දැනට විවිධ ආපදාවන්ට ලක් වෙලා සිටින ඒ රණවිරුවන්ටත් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි ආසිරි අඹගහවත්ත පුතණුවන්ට
සංජීවනී ලේලියට සහ ඒ මුණුබුරාණන්ට ආශිර්වාද කරන්නට ඇමරිකාවේ පදිංචි දමිත ප්‍රසන්න අඹගහවත්ත පුතණුවන්ටත් මදුසා ලේලියටත් ඒ වගේම මිනිබිරියටත් ඒ වගේම අයෝමා නිල්මිලි පියවර්ධන බෑනනුවන්ට ඒ වගේම කමලා සිරිවර්ධන ඒ වගේම චන්දිම අඹගහවත්ත ඒ වගේම නිල්මිනි අඹගහවත්ත මනෝජ් ජානක වසන්තා අඹගහවත්ත ඒ වගේම අරුණ රොෂාන් අඹගහවත්ත ප්‍රසාදිනී අඹගහවත්ත ඒ වගේම මේ කියන ඒ මා නම් සඳහන් කරන්නට යෙදුන දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට ඥාතීන්ට දිගාසිරි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා අපේක්ෂා කරනවා. එහෙමනම් දැන් අපි මේ ධර්ම ශ්‍රවණයෙන් සහ ධර්ම පරිස්කාරාදී පූජා කිරීමෙන් ලබා ගන්න පින්බෙලෙන් ඒ සියලු දෙනාටමත් මේ බණ ඇසූ හැමෝටමත් නිදුක් නිරෝගී සුවතාවේ මෙරව චිරජීවනය යහපත අභිවෘද්ධිය සැලසේවා කියලා කවුරුත් එක්ක සාදුනාදයක් පවත්වන්නට ඒ වගේම තවත් බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තමයි බෞද්ධ ගුවන් විදුලි නාලිකාව පවත්වාගෙන යන මෙහි ආධිපත්‍යයේ දරණාගම කුසල ධම්ම අපේ හාමුදුරන් වහන්සේටත් ඒ වගේම මෙහි කටයුතු වල නිරත කාර්ය මණ්ඩලයටත් මේ කටයුත්ත තව ඉදිරියටත් පවත්වාගෙන යන්නට නිදුක් නිරෝගීතාවය දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්නට කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව සවන් දීම සඳහා පැමිණි නෑ හිතවතුන්ටත් සහභාගී වුණු සියලු දෙනාටමත් මෙලව ජීවිතය සැපවත් කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්නට දෙවියන්ගේ ආශිර්වාදයේ තුඩුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේ හැමෝටම මේ ධර්ම ශ්‍රවණී ආනිසංස බලෙන් මෙලව යහපත උදා වේවා, පරලොව සැනසෙල්ල උදා වේවා, හැමෝටම උතුම් වූ අමා මහ නිවන් සම්පත්තිය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ලෝක සාසන. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු මං පරං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශන. දේවෝ අස්සතු කාලේන සස්ස සංපත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම තෙරුවන් සරණයි. ධර්ම දේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මහබුද්ගමුව ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද දික්ಓවිට ධම්මකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපේ ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්මදේශනාව මෙතෙකින් නිමවට පත්වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.